භාවනාව අංගන්ඩ ඉස්සරලා ඒ ගැන ටිකක් මම කියලා දෙනවා. මේ භාවනාව ගොඩ දෙනෙක් හිතාගෙන ඉන්නේ මේ හිත එක අරමුණක තියා ගැනීම කියලා. ඒක වැරදි. එක අරමුණක තියා ගැනීම නෙවෙයි කරන්න හදන්නේ. හිත පිරිසුදු කිරීම. හිත පිරිසුදු කිරීමයි අපි කරන්නේ. ඒ හිත පිරිසුදු කරන්න අපි දැනගන්න ඕන මේ හිත කියන්නේ මොකක්ද කියලා. හිත කියලා අපි කීවට හිත කියලා දෙයක් නැහැ. මේ සමහර අය හිතනවා හිත කය කියලා දෙකක් තියෙනවා කියලා. නමුත් හිත කය කියලා දෙකක් නැහැ. මෙතන කියන්නේ මම කියන්නේ වැහෙනව නේද? මෙතන කියන්නේ කය විතරයි. මේ ශරීරය තමයි කය කියන්නේ. මේ ශරීරය නිකම්ම මේසයක් නැත්තම් පුටුවක් නැත්තම් මේ කුෂන් එකක් ඒ වගේ දෙයක් නෙමෙයි ශරීරය. මේ ශරීරය කියන්නේ මේ මැසිමක් වගේ එකක්. දැන් කාර්යයක එන්ජිමක් තියෙනවා නම් ඒ වගේ එකක් මේ ශරීරය කියන්නේ. එතකොට මේ ශරීරයේ නිතරම වැඩ කරනවා. නිකන් තියෙන එකක් නෙමෙයි. දැන් අපි දන්නවා මේ හුස්ම ගන්නවා කියන එක කොයි වෙලාවෙත් කරන එක. එතනේ ශරීරයේ කෙරෙන වැඩක්. අපි කරන දෙයක් නෙමෙයි, ඉබේට වෙන දෙයක්. අපිට නිින්ද ගියාමත් හුස්ම යනවා. අපිට ඕනනම් ඕනකමින් හුස්ම ඉහළ පහළ දාන්න පුළුවන්. නමුත් ඒකත් ඉබේට කෙරෙන වැඩක්. එතකොට මේ අපි මේ නාඩි අරනකොට නාඩි වැඩ කරනවා කියන්නේ ඒ හෘද වස්තුව පොම්ප කරනවා. ඒ හෘද වස්තුව කොයි වෙලාවෙත් වැඩ කරනවා. උපන්දා ඉඳලා මරණ දවස වෙනකම් මේ හෘද වස්තුව වැඩ කරනවා. එතකොට දැන් අපි බත් කනකොට හරි මොනවා හරි ආහාරයක් ගන්නකොට ඒ ගන්න ආහාරය බඩවැල දිග ගමන් කරලා
ඒ ආහාරය දිරවලා ඒකෙන් ගන්න තියෙන දේවල් අරගෙන ඉතුරු ඒවා පිට කරනවා. ඉතින් මේ විදිහේ ඔය මේ ක්‍රියා දෙකක් තුනක් ඒ කීවේ ඊට වඩා ශරීරයේ තැන් තැන් වල එක එක જાතියේ ක්‍රියා කෙරෙනවා. ඒ ක්‍රියා කෙරුණේ නැත්තම් ශරීරය මැරිලා. ශරීරේ පණ තියනවා කියන්නේ මේ ක්‍රියා කරන නිසා. නමුත් මේ ශරීරේ තියෙනවා විශේෂ ක්‍රියා කීපයක්. ඒ විශේෂ ක්‍රියා තුනක් තියෙනවා. ඒ ශරීරයේ තියෙන විශේෂ ක්‍රියා තුනට අපේ බුදුරජාණන් වහන්සේ නම් තුනක් දීලා තියෙනවා. If you like, you can come and sit somewhere here. But the only thing is I am speaking in Sinhalese, but we'll also speak a few words in English. බලන්න අත උස්සන්න ඉංග්‍රීසි තේරෙන්නේ නැති අය. ඔක්කොටම තේරෙනවා. සිංහලෙන් හොඳට තේරෙනවා. සිංහලෙන් හොඳට තේරෙනවා. ඉංග්‍රීසියෙන් සාමාන්‍යයි. මම දෙකෙන්ම කතා කරනවා. මොකද මේ අපේ මේ හාමුදුරුවන්ට ටිකක් අහගන්න අවස්ථාව ලැබුණොත් හොඳයි නේද? I was talking about body and mind. So when we speak about the body and mind, actually there is no such thing as a mind. We only have a body. And this body is like a machine. It is working all the time. The lungs begin to breathe. It never stops breathing. And the heart begins to beat. And it never stops that till you die. And the food that you take in are digested and absorbed. And all waste matter thrown out. All that is happening all the time. The activities of the body never stop. It's going on all the time as long as we live. But there are three kinds of activities that the Buddha has named, given names for the three kinds of activity, which when we speak of those three activities, we
mind, but they are activities of the body. These three activities we call Vijnana, Mano and Chitta. අපි විඥානයේ මනෝ චිත්ත කියලා තුනක් වචන තුනක් කියන අපි පාවිච්චි කරනවා. ඒ වචන තුන අපේ බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරපු වචන තුනක්. හිත කියන එකට මේ සිංහලෙන් හිත කියවට පාලි භාෂාවෙන් වචන තුනක් තියෙනවා. ඊට පස්සේ මේ විඥානය කියලා කියන විඥාන මනෝ චිත්ත කියන වචන තුනම දැන් හුඟක් දෙනෙක් හිතාගෙන ඉන්නේ එකම දෙයට කියන වචන තුනක්. ඒ මොකක්ද ඒ දේ? හිත. අන්න එහෙම හිතාගෙන. නමුත් ඒක වැරදි. මේ වචන තුන ක්‍රියා තුනක් ගැන මේ කතා කරන්නේ. These three words refer to three activities of the body. There is no such thing as mind. We only think there is a thing called mind. Vijnana refers to the activity of the five senses. The five senses are the eyes, the ears, the nose, the tongue, and the body. Various things that happen in the environment. We are like organisms in an environment. අපි මේ ශරීරයේ තියෙන පරිසරය. මේ ශරීරේ පරිසරයක තියෙන. ඒ පරිසරය මොනවා හරි වෙනකොට මේ ඉන්ද්‍රියන් වලට ඒ වගේන් පාරක් වදිනවා. ඒ කියන්නේ ආලෝකය ඇහැට වැටෙනකොට ඒ ඉන්ද්‍රිය ඒකට කියන්නේ උත්තේජනය නේද? ඒක කියන්නේ අපි මේ ඇඟිල්ලෙන් මේ මොකක් හරි දැන් අර නිදි කුම්බා වලට ඇඟිල්ල මෙහෙම තිබ්බොත් ඇකිලෙනවා නේද? අන්න ඒ වගේ මේ ඇහැට ආලෝකය වැටෙනකොට පේන්න පටන් ගන්නවා. කනට සද්දයක් එනකොට ඇහෙනවා. නායට ගඳක් සුවඳක් එනකොට ඒක දැනෙනවා. දිවට රසක් එනකොට දැනෙනවා. ශරීරයට හැප්පෙනකොට මොකක් හරි දැනෙනවා. මේකට තමයි විඥානය කියලා කියන්නේ. විඥානය කියන්නේ වෙනම දෙයක් නෙවෙයි. ක්‍රියාවක්. මේ ඉන්ද්‍රියන්ගේ ක්‍රියාවට තමයි විඥානය කියන්නේ. ඇස් පෙනීම, කන් ඇහිීම, නාහයට දැනීම, දිවට දැනීම, ශරීරයට දැනීම. මේවා තමයි විඥානය කියන්නේ. අන්න ඒක තේරුම් ගන්න. විඥානය කියපුවම මේ
아무තු දෙයක් කියලා ගන්න. සමහර අය හිතාගෙන මැරෙනකොට මේ විඥානය එළියට පැනලා ගමන් කරන්න පටන් ගන්නවා. ඒක සම්පූර්ණ බොරුවක්. බුදුහාමුදුරුවෝ ඉන්න කාලෙත් එක භික්ෂුවක් හිටියා එහෙම හිතාපු. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ ඒ භික්ෂුවට කතා කරලා ඇත්තද මෙහෙම අදහසක් තියෙනවා කියන්නේ. ඔව් කිව්වා. ඒක සම්පූර්ණ වැරද්දක්. එහෙම ගන්නෑ. විඥානය කියන එකට ගමන් කරන්න පුළුවන් එකක් නෙවෙයි. විඥානය කියන්නේ ඇස්පෙනීම, කන් ඇහිීම. ඒවට වෙනම නම් දීලා තියෙනවා. චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, જીවහා විඥාන, කාය විඥාන. So this perception is an activity of the 5 senses. When the environment stimulates the senses react to the stimulus. And that reaction is what we call seeing, hearing, smelling, tasting, touching. But that is only one activity. මේ ඇහි ඉඳලා ටෙලිෆෝන් වයර් එකක් වාගේ වයර් එකක් යනවා මොලේට. කනේ ඉඳලත් යනවා වයර් එකක් මොලේට. නාහේ ඉඳලත් යනවා. දිවේ ඉඳලත් යනවා. මුළු ශරීරෙම ඉඳලා යනවා. What? So there are nerves traveling from the 5 senses to the brain. The optic nerve, the auditory nerve, the olfactory nerve, gustatory nerve, and all the nerves in the body that goes to the brain. And you begin to feel that. So when all the messages go from the senses to the brain begins to think and reason out. මොලේට මේ පණිවිඩ ගියාම මොලේ කල්පනා කරන්න පටන් ගන්නවා. එතකොට කල්පනා කරන්නේ මේ පුද්ගලයෙක් නෙවෙයි, අර ශරීරයේම කොටසක් මේ කල්පනා කරන්නේ. ඒ කොටසට තමයි මොලේ කියලා කියන්නේ. එතකොට මේ මොලේ කොටසක් තමයි මේ කල්පනා කරන්නේ. අන්න ඒ කල්පනා කරන මොලේ කොටස ඒ කල්පනා කිරීම තමයි මනෝ කියලා කියන්නේ. මනෝ කියන වචනේ යෙදුවේ ඒකට. මොලේ කල්පනා කිරීම තමයි මනෝ. ඒ කල්පනා කරලා අර ඇහැට පෙනුණු දෙයට තේරුමක් දෙනවා. කනට ඇහුණු දෙයට තේරුමක් දෙනවා. නාහෙට දැනෙන දෙයට තේරුමක් දෙනවා. දිවට දැනෙන දෙයට තේරුමක් දෙනවා. ශරීරයට දැනෙන දෙයට තේරුමක් දෙනවා. ඒ තේරුම අනුව තමයි ආසාවක් එන්නේ, තරහක් එන්නේ, බයක් එන්නේ, ශෝකයක් එන්නේ. ඒක
චිත්තයේ ඇවිස්සීම. ඒකට කියන්නේ චිත්තයේ ඇවිස්සීම. ඒ මනසෙන් තේරුමක් දුන්නාම චිත්තය ඇවිස්සෙනවා. ඒ චිත්තය ඇවිස්සුනා කියවට චිත්තය කියලා දෙයක් නැහැ. ඒ චිත්තය ඇවිස්සීමට කියන්නේ චිත්තාවේග කියලා. ඒ චිත්තය ඇවිස්සීමට තමයි චිත්තාවේග කියලා කියන්නේ. නමුත් චිත්තය කියලා දෙයක් නැහැ. මොකද්ද මේ චිත්තය කියන්නේ? මොලෙන් පණිවිඩයක් යනවා. ශරීරේ තියෙනවා මේ ග්‍රන්ථි කියලා જાතිය. ඒ ග්‍රන්ථි කියන જાතියෙන් යෝෂයක් පිට කරනවා ලේනහරට. ඒ යෝෂය පිට කරපුවාම ලේනහරෙන් කෙලින් මුළු ශරීරෙටම යනවා. එතකොට මුළු ශරීරයේම ක්‍රියාව වෙනස් වෙනවා. එක එක ක්‍රියා ශරීරයෙන් කෙරෙන ක්‍රියා වෙනස් වෙනවා. දැන් පපුව ගැහෙනවා නම් අර්ධ වස්තුව ගැහෙනවා නම් ඒක වේගවත්ව ගැහෙන්න පටන් ගන්නවා. දැන් අපි කියමු තරහක් ගියා කියලා. තරහ යනවා කියලා කිව්වට එතන චිත්තාවේගයක්. ඒ චිත්තාවේගය කියලා කියන්නේ මොලෙන් පණිවිඩයක් යනවා ග්‍රන්ථියකට. ඒ ග්‍රන්ථියට කියනවා ඇඩ්‍රිනල් ග්‍රන්ථිය කියලා. ඒ ඇඩ්‍රිනල් ග්‍රන්ථිය පිට කරනවා ලේ නහරට යෝෂය. ඒ යෝෂයට කියනවා හෝමෝන් කියලා. ඒ යෝෂය ඒ හෝමෝන් එකට වෙනම නමක් තියෙනවා ඇඩ්‍රිනලින් කියලා. එතකොට ඒ ඇඩ්‍රිනලින් කියන හෝමෝනය මුළු ශරීරෙටම යනවා. අර්ධ වස්තුව පම්ප කරනවා. එතකොට මුළු ශරීරෙටම ගියාම අර්ධ වස්තුවම ගැහෙන්න පටන් ගන්නවා. හුස්ම වැඩිපුර ගන්න පටන් ගන්නවා. මේ ශරීරයේ තියෙන මාංශ පේශි තද වෙන්න පටන් ගන්නවා. ඒ වගේම මූණට ලේ පිරෙනවා. මූණේ මේ තැන් වලින් මාංශ පේශි තද වීම නිසා යකෙක් වගේ පේන්න පටන් ගන්නවා. එහෙම පෙන්නලා මේ ඇස් කළු ඉන්ද්‍රියාව ලොකු වෙනවා. මේ වාගේ දේවල් වීමෙන් ඒ බලනකොට අපිට කියන්න පුළුවන් මේ මනුස්සයාට තරහ ගිහින් කියලා. ඒ තරහ ගිහින් කියන්නේ මේ මුළු ශරීරයේම වෙනස් වීමක්. නිකම්ම එකක් නෙමෙයි. ඒ ශරීරයේ වෙනස් වීමට තමයි චිත්තාවේග කියන්නේ. එතකොට චිත්ත කියලා වෙනම එකක් නෑ. මේ මුළු ශරීරයේම වෙනස් වීම. ඒක තමයි චිත්තාවේග කියන්නේ. එතකොට මේ විදිහට ඒ චිත්තාවේගේ ආපුවාම මොකද්ද කරන්නේ? දැන් තරහ આવුත් මොකද්ද කරන්නේ? තරහ આવුත් එහෙම නැත්තම් ගහ ගන්න යන්න පුළුවන්, මරන්න යන්න පුළුවන්. ඒ ක්‍රියාවට නංගනවා. අර තරහ ක්‍රියාවට නංගනවා. ඒ ක්‍රියාවට නැංවීම තමයි අපි මේ කර්මය කියලා කියන්නේ. කර්මය. නමුත් මේ
තිරිසන්නුන්ට වඩා මනුස්සයාට හැකියාවක් තියෙනවා. ඒ තරහ ආවත් ඒක නවත්තන්න පුළුවන්. අන්න ඒ නවත්තන්න මේ කල්පනා කරන්න පුළුවන්. මට දැන් තරහ නම් ආව තමයි. එහෙම නැත්තම් නිකන් හිනාවක් දාලා මේ හොඳින් කතා කරනවාද? දැන් ඔයගොල්ලෝ රස්සාවකට එහෙම යනවා නම් එතන ලොක්ෙක් ඉන්නවානේ රස්සා කරන තැන. ඒ ලොක්කා මොනවා හරි එකක් කියාපුවාම හරි කරපුවාම හරි කේන්ති කියන්න පුළුවන් නේද? ඒ කේන්ති ගියාම මේ බයිනොන්ද ලොක්කට? බයින්නේ නැහැ. ඒ බයින් නැතුව ඉන්න පුළුවන්කම තියෙන මනුස්සයා. දැන් බල්ලෙකුට කේන්ති ගියොත් බුරන් නැතුව නවතින්න බෑ. මනුස්සයාට පුළුවන් කල්පනා කරලා මේ අවස්ථාවේදී මම හරි පිළිවෙලට ක්‍රියා කරන්න ඕනේ කියලා නවත්තන්න. අන්න ඒ නැවැත්ීමේ හැකියාව Taman තීරණයක් අරගෙනයි ඒක නවත්තන්නේ. ඒ නැවැත්ීමේ හැකියාවට තමයි චේතනා කියලා කියන්නේ. ඒකයි මේ බුදුරජාණන් වහන්සේ චේතනා අහං භික්ඛවේ කම්මං වදාමි කියලා. ඒ කර්මය කියන්නේ චේතනාව. ඒ අපි තීරණය කරනවා මේක හොඳ අතට තීරණය කරන්නත් පුළුවන්, නරක අතට තීරණය කරන්නත් පුළුවන්. නරක අතට තීරණය කිරුවොත් පාප කර්මයක් වෙනවා. හොඳ අතට තීරණය කිරුවොත් කුසල කර්මයක් වෙනවා. ඒකයි ඒකේ වෙනස. කුසල අකුසල කියලා කියන්නේ චේතනාව උඩ තියෙන්නේ. ඒකයි චේතනා භික්ඛවේ කම්මං වදාමි. එතකොට now what I just said was that when we see something or hear something, or that is perception. And that perception the Buddha called Vijnana. The word Vijnana is today wrongly translated as consciousness. Vijnana is not consciousness. Vijnana is perception. And perception is how the sense organ reacts to stimulation by the environment. And that comes in the form of seeing, hearing, smelling, tasting, touching. Now when we react like that, that is not the end. Because there are nerves carrying messages from the sense organs to the brain. And when the messages go to the brain begins to think and reason out. And gives meaning to what was seen or heard or smelled or tasted or touched. And according to the meaning that is given,
you begin to react emotionally to what you saw or heard or smelled. That emotional reaction comes in the form of a desire for the pleasant thing, or hatred for the unpleasant thing, or fear, or worry. These are emotional disturbances. And these disturbances are not simply happening somewhere in the mind, because there is no such thing as a mind. It is all happening in the body, because the message goes from the brain to the gland, and the gland secretes a hormone into the blood, and the blood carries this hormone to the whole body, because the heart pumps it. And when it goes to the various parts of the body, the activities that are going on begin to change. So the hormone can change the activities in the body. For example, when you are angry, a message goes from the brain to a gland called the adrenal gland. And this adrenal gland secretes a hormone called adrenaline into the blood. And then the heart pumps this hormone to the whole body. And when it goes to the body, the heart begins to beat faster. The breathing becomes heavier. The muscles in the body begin to contract. The blood rushes to the face, to the capillaries in the face. And the face becomes red. And the pupils in the eyes dilate. And the muscles in the face also contract. And you see the face distorted, looking like a devil. Now all that happens because of the hormone. This is not the activity of a thing called the mind. It is the activity of the body. And there is what people today call stress. Stress. And that is what the Buddha called dukkha. Today translated as suffering. It is an unpleasant, painful activity. That is why today people try to overcome this, calling it stress. They call it stress management. And people pay money to learn how to manage stress. And even companies begin to spend money for the workers to learn stress management. So it is very important to understand that what the Buddha called dukkha is the activity of the body, how the body reacts
to stimulation of the senses and leading to forming concepts and giving meaning, which is followed by emotional excitement. So it's very important to understand this, because what we call meditation is an effort to stop this reaction of the body to stimulation by the environment. That is why it is called stop reacting and start responding. Stop reacting means to stop that emotional reaction and be calm and act intelligently. That is where the choice comes, which is called Chetana. Chetana is that choice. දැන් මේ චේතනාවෙන් තමයි අපි මේ චිත්තාවේගය නවත්තන්නේ. එතකොට මේ බුද්ධ ධර්මයේ අපට මේ භාවනා කරනවා කියලා මේ කරන්නේ මොකද්ද? මේ චේතනාව පාවිච්චි කරලා අර චිත්තාවේගය නැවැත්වී. ඒ චිත්තාවේගයට තමයි කෙලෙස් කියලා කියන්නේ. කෙලෙස් කියලා කියන්නේ මේ කිලුටු. හිත කිලුටු වීම. හිත කිලුටු වෙන්නේ මේ චිත්තාවේග ඇවිස්සීම. ඒ චිත්තාවේග ඇවිස්සීමෙන් තමයි හිත කිලුටු වෙන්නේ. අපි හිත පිරිසිදු කරනවා. ඒ හිත පිරිසුදු කිරීම තමයි භාවනාවෙන් අපි කරන්නේ. ඒ නිසා මේ කාරණේ අපි නිතර හිතේ තියාගන්න ඕනේ. මොකද්ද මේ වෙන්න යන්නේ කියලා. ඒ නිසා නිතර අපි මේ ශරීරයේ මාංශ පේශි තද වෙච්ච ඒවා බුරුල් කරන්න ඉගෙන ගන්න ඕනේ. ඒ මාංශ පේශි බුරුල් කරන්න ඉගෙන ගැනීම තමයි උදේ පාන්දර අපි නැගිටලා මේ යෝග ව්‍යායාම කියලා දෙයක් කරන්නේ. මම හිතන හැටියට මේ බුදුරජාණන් වහන්සේ මේ යෝග ව්‍යායාම ඉගෙනුවා කියලා. අපේ හාමුදුරුවෝ යෝග ව්‍යායාම කිරීම දන්නේ නැහැ. නමුත් මේ පහු කාලයක දැන් මේ තත්වයට වැටිලා තියෙනවා. නියම බුද්ධ ධර්මයේ තිබුණේ අවුරුදු 100ක්. ඒ අවුරුදු 100න් පස්සේ වෙන වෙන දේවල් එක්කව වෙලා අපිරිසුදු වුණා. එක එක මිනිස්සුන්ගේ අදහස් මේකට කලවම් වෙලා අපිරිසුදු. ඒ අපිරිසුදු බුද්ධ ධර්මයක් තමයි දැන් තියෙන්නේ. පිරිසුදු බුද්ධ ධර්මයේ තියෙන්නේ කියලා. අවුරුදු 100ක් ඇතුළතදී බුදුරජාණන් වහන්සේ පිරිනුම් පාලා අවුරුදු 100ක් ගියාට පස්සේ තමයි මේක නැති වුනේ. ඒ නැතිවීම තමයි දෙවනි සංගායනාව කියන එකෙන් කෙරෙන්නේ. දෙවනි සංගායනාව ඇති වුණේ අවුරුදු 100කට පස්සේ. ඒ දෙවනි සංගායනාව කාලේ තමයි අපිරිසුදු.
ඒ භික්ෂුන් වහන්සේලාට මේ පිරිසුදු ධර්මයේ තේරෙන්නේ නැතුව ගියා. ඉතින් නොතේරීම නිසා වෙන වෙන තාලවල් වල තේරුම් කරන්න පටන් ගත්තා. ඒක මේ ඉතිහාසයේ කියවනකොට තේරෙනවා. නමුත් අපේ මිනිස්සු ඒවා වහගෙන තමයි කතා කරන්නේ. ඒ අපිරිසුදු වෙලා නැති හැටියට තමයි කතා කරන්නේ. අන්න ඒකයි නරකයි. ඒ අපිරිසුදු වීම ගැන අපි තේරුම් අරන් අපි මේක පිරිසුදු කරන්න උත්සාහ කරන්න ඕනේ. මගේ මුළු ජීවිතේම යොදලා තියෙන්නේ ඔය වැඩේට. ඒ පිරිසුදු බුද්ධ ධර්මය හොයා ගැනීමත් ඒ හොයාගත්තු දේවල් අනිත් අයට කියා දීමත්. ඒක තමයි මම දැන් කරන්නේ. ඉතින් ඒ නිසා මේ භාවනාව බොහොම වටිනා භාවනා ක්‍රමයක් මේ අපි දැන් උගන්වන්නේ. ඒක ඉගෙනගෙන ඒ අනුව ක්‍රියා කරන්න පුරුදු වෙන්න ඕනේ. ඒක තමන්ම ඒක තේරුම් අරගෙන ඒ අනුව ක්‍රියා කරනවා නම් ඒකේ ප්‍රතිඵලත් ලැබෙනවා. ඒත් එක්කම අනුන්ලත් ඒක කියලා දෙන්න පුළුවන්. තමන් ඒක කරන්නේ නැතුව අනුන්ට කියලා දෙන්න බෑ. තමන් ඒක කරලා ඒකේ ප්‍රතිඵල ලබලා තමයි අනුන්ට කියලා දෙන්න පුළුවන්. නැත්තම් අනුන්ට කියලා දෙන්න ගියාට නිකන් පොතේ කියවලා පොතේ තියෙනවා කියලා කියවට ඒක හරියට කියවෙන්නේ නැහැ. මොකද තමන්ට තේරිලා නැහැ. තමන්ගේ අත්දැකීමෙන් කතා කරන්න ඕනේ. අනේ. ඉතින් මේක වඩා මම මේ අද කාලේ නාස්ති කරන්න මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඊට උදේ පාන්දරම නැගිටලා මේ ව්‍යායාමයෙන් පුරුදු වෙන්න ඕනේ. ඉතින් දැන් ප්‍රශ්න මොකක්වත් තියෙනවද? So I just explained this to show that this is what we are doing. We are trying to stop reacting emotionally to situations. Whatever happens in the world, there is no need to react emotionally. We should learn to relax the body and calm the mind. That's the main thing. To relax the body and calm the mind. And that is what we call purification of the mind. So in this process of purification, there are 3 stages. Or we can even call it 4 stages. Saddha, Sila, Samadhi and Panya. Saddha is the appreciation of the Dhamma. We appreciate the Buddha, Dhamma and the Sangha.
We appreciate the Buddha because we appreciate what the Buddha achieved and taught. Appreciating the Dhamma is to appreciate that knowledge that the Buddha is giving us. And appreciating the Sangha means we appreciate what the followers of the Buddha are doing. They are following the teaching. So it is by appreciation that we can begin to tread the path. ඒ ශ්‍රද්ධා කියන්නේ අපි මේ බුදුන් ධර්මය මහා සංඝ රත්නය අගය කිරීම තමයි ශ්‍රද්ධා කියන්නේ. සත් කියන්නේ හොඳ කියන එක. දා කියන්නේ දරනවා කියන එක. උසස් කොට සලකනවා. හොඳකම උසස් කොට සැලකී. ඒ හොඳකම කියන්නේ දුක නැති කිරීම. අපේ බුදුරජාණන් වහන්සේ අපට ඉගැන්වුවා මේ දුක නැති කරන්න. ඒක තමයි හොඳ. ඒ ධර්මයක් ඒ වගේම හොඳයි. ඒ ධර්මය කියලා කියන්නේ දුක නැති කරන ක්‍රමය. සංඝ කියලා කියන්නේ මේ ඒ ධර්මය අනුගමනය කරන පිරිස. ඒ පිරිසත් හරි පාරේ යන නිසා ඒකත් අපි අගය කරනවා. ඒ බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නය අගය කිරීම තමයි. රත්නය කියන්නේ මණික කියන්නේ. මණික කියන්නේ අගය කිරීම. දැන් සමහර ස්වාමි පුරුෂයෝ මේ භාර්යාවට මණික කියනවා. ඇයි මොකද? ඒ මණික කියන්නේ මණික කියලා අගය කිරීම. ඒ වගේම සමහර වෙලාවට පුත්‍ර රත්නය කියනවා. ඒ පුත්‍ර රත්නය කියන්නේ මණික. එතකොට ඒ රත්න කියන වචනේ පාවිච්චි කරන්නේ අගය කිරීම. ඒ නිසා තමයි කියන්නේ යං කිංචි රතනං ලෝකේ විජ්ජති විවිධා පුතු රතනං බුද්ධ සමං නත්ති රතනං ධම්ම සරමං නත්ති රතනං සංඝ සමං නත්ති. මේ ලෝකේ යම් කිසි මණික් જાතියක් තියෙනවා නම් ඒ එක මණිකක්වත් බුද්ධ කියන මණික තරම් වටින්නේ නැහැ කියන්නේ. ධම්ම කියන මණික තරම් වටින්නේ නැහැ. සංඝ කියන මණික තරම් වටින්නේ නැහැ. කිසිම මණිකක් නැහැ. බුද්ධ ධම්ම සංඝ කියන ඒ මණික් තුනට වඩා වටින දෙයක් නැහැ. ඒකනේ කියන්නේ. ඒ කියන්නේ අගය කිරීම. ඒ අගය කිරීම තමයි ශ්‍රද්ධා කියන වචනේ තේරුම් කරන්නේ. ඒ අපි අගය කරනකොට තමයි ඒ අගය කරන දේ ලබා ගන්න උත්සාහ කරන්නේ. දැන් සමහර අය අගය කරන්නේ සල්ලි. සල්ලි අගය කරන නිසා තමයි සල්ලි ලබා ගන්න උත්සාහ කරනවා. ඔය රස්සා කරන්න යන්නේ සල්ලි ලබා ගන්නනේ. එහෙම නැත්නම් ඔය බිස්නස් ව්‍යාපාර දාන්නේ ඒ සල්ලි ලබා ගන්න.
නමුත් බෞද්ධයා බුද්ධ ධර්මයේ අගය තේරුම් අරගෙන ඒවා අගය කිරීමෙන් තමයි සීලය කියන එක රකින්න පටන් ගන්න. සීලය කියන්නේ අපේ හික්මීම. ඒ හික්මීම අපි හැසිරෙන්න පටන් ගන්නවා හරි පිළිවෙල. ඒකයි සීලය. අපේ වචනය, අපේ ක්‍රියාව, අපේ ජීවිතය හොඳ ජීවිතයක් කරන්න පටන් ගන්නවා. ඒක තමයි සීලය. අර ධර්මයේ අගය කරන නිසා ඒක කරන්නේ. ඒක ධර්මයේ අගය කරන්නේ නැත්තම් ඒ සීල් රකින්න ඕන නැහැ කියලා පැත්තකට දාලා. ඒකයි සමහරක් කියන්නේ බණ අහලා ගින් අන්න ඒ වාගේ එක වැරදි කරන්නේ. ශ්‍රද්ධාව හරියට දියුණු වුණාම තමයි සීලය දියුණු වෙන්නේ. ඒ සීලය දියුණු වීමෙන් තමයි සමාධිය දියුණු වෙන්නේ. සමාධිය කියන්නේ හිත පිරිසුදු කිරීම. හිත පිරිසුදු කරන්නේ නැතුව සීලය දියුණු කරන්න බෑ. හිත පිරිසුදු කරලා තමයි සීලය. ඒ හිත පිරිසුදු වුණත් නැවත ඒක අපිරිසුදු වෙන්න පුළුවන්. ඒ නිසා ඒ නැවත ඒ අපිරිසුදු වෙච්ච හිත පිරිසුදු වෙච්ච හිත අපිරිසුදු නොවෙන්න තමයි ප්‍රඥාව ලබන්නේ. ප්‍රඥාව ඇති වුණාම තමයි අර පිරිසුදු වෙච්ච හිත අපිරිසුදු වෙන්නේ නැහැ. මේකයි තේරුම් ගන්න. ඒ හිත පිරිසුදු කිරීමට කරන භාවනාවට අපි කියනවා සමත භාවනාව. ඒ ප්‍රඥාව දියුණු කරන භාවනාවට කියනවා විදර්ශනා භාවනාව. නැත්නම් විපස්සනා භාවනාව. මේක. එතකොට ඒක අපි තේරුම් ගන්න. So all this means that we have to practice 4 important steps which we refer to as Saddha, Sila, Samadhi, Panya. Saddha is appreciating the right values, which is goodness. And this appreciation helps us to behave in the proper way. That is Sila, is the good behavior. And the good behavior is purified by purifying the mind. And that meditation that purifies the mind is called Samatha Bhavana. And the meditation, now the mind that has been purified can get polluted again. So to prevent that, we must practice what is called Panya. Panya is you can call it wisdom or insight. When we have practiced the insight properly, the mind will remain pure and it won't get polluted again.
So that is the meaning of Saddha, Sila, Samadhi and Panya. So it's very important to understand this. So if you have any questions, you can ask. ප්‍රශ්න තියෙනවා නම් උත්තර දෙන්න. ප්‍රශ්න අහන්න පුළුවන්. මොනවා හරි තේරුනේ නැත්තම් Yeah. The practice is samatha and panya, to purify the mind. Yeah. So the samatha, suppressing. Samatha is to purify the mind. Yeah. By suppressing. Huh? Samatha works by suppressing. No, not suppression. No. What type of samatha? You see, if you take the first sermon of the Buddha, Dhammacakkappavattana Sutra, there the Buddha talks about two extremes to be avoided. One extreme is devotion to sensual pleasures. That is how people translate that. And the other extreme is called self-mortification. But I don't describe it like that. This devotion to sensual pleasure means that when a desire for a pleasure arises, he begins to satisfy his desire. That is devotion to sensual pleasure. When a desire arises, that is an emotional arousal. And when the emotions are aroused, the muscles become tense. And the muscles, when tense, is uncomfortable. So, what we do is, we release that tension in action to obtain what we desire. That is what we call going after sensual pleasure. It is a release of tension in action. That's the manifestation. Huh? That is the manifestation of tanha. Yeah, that's the manifestation of tanha, and that is the same thing as... So the samatha you're describing is recognizing that and relaxing. Recognizing the tension, the sensuality, and relaxing. That is the middle part. But is that the... That is the middle part. Right. If we relax the tension and that is the middle part. So would that be the purification? But, would that be the purification then? That is the real purification of the mind. But suppression means you are fighting with the emotion and you are trying to... Well, this is the current term of samatha. That is the... So that's the mainstream belief. Yeah. That is what is called... One point. Samatha, not samatha. Kamasukalikan yoga and Atthakilamattana yoga. The Atthakilamattana yoga is where you are trying to suppress and fight. Dhyana. Like the dhyana. Dhyana? Dhyana? No. The real dhyana comes only when you take the middle part.
not by suppression. Suppression is not jhana, that is the hypnotic state. So people confuse the hypnotic state with jhana. But the real jhana is where you relax your body and calm your mind. So the real jhana is a relaxation. And that is following the middle path. Excuse me, Bhante. That's how we should understand. Excuse me, Bhante. Huh? Suppressing the hindrances. What? Suppressing the hindrances. That is also bad way of saying it. The hindrances are not suppressed. That is incorrect. We are trying to eliminate the hindrances. Hindrances are emotional excitement. And emotional excitement, if you begin to suppress, that won't work. What you have to do is to relax. Relax the body and calm your mind. That's the difference. Is there an object? Do you choose an object? What's that? Do you choose an object of observation? Do you choose an object? What do you do with the object? Yeah. Do you choose one? Do you have an object in your meditation practice? Or is it just roaming? Well, that is also wrong. When you meditate, you are not trying to concentrate on any object. That is wrong meditation. So the important thing is to withdraw your attention from all objects. That is the meditation. If you begin to concentrate your mind on an object, that is the wrong meditation. Well, That is how you enter the hypnotic state. That's right. But if you're relaxing, you break. If you're relaxing, if you are relaxing, you break that concentration. Huh? If you are relaxing, yeah, you break that concentration and you do not. You are avoiding the concentration. Yeah. Bhante, what about the 40 Samatha objects? The 40 Samatha objects. 40 what? Samatha objects described by the Buddha. Well, these what are called 40 kamataha, these are all done in the wrong way. You see, even what we call khasina meditation, they say you have to make a khasina circle and keep on concentrating on that. That is all wrong. That is Buddhaghosa's mistake. That is concentration that can lead to the hypnotic state. Hypnotic state is not samadhi. What you have to do is to broaden your mind. The normal mind is a narrow mind where you are only thinking about yourself and your problems and all kinds of things. That is a narrow mind. So instead of thinking of all these things, you broaden your mind where you begin to think of all beings. May all beings be well and happy. So that's the Brahma Viharas. But in the So the Brahma Viharas would be the pick of the 40 Kamatanas. The Brahma Viharas Brahma would be Vihara. the pick of the 40 Kamatanas. Oh yes. But apart from the Brahma Vihara, now if you begin to, say, climb the top of a hill or something,
and you sit there and look at the world, the space, you are broadening your mind by doing that. So, even what is called Patavi Kasina is a broadening of the mind where you are thinking not only about the body, your own body or other bodies around you, but to be going out, to be thinking of all the bodies in the world, and you are expanding and broadening your mind. That is the real khasina. These are all now, there are some sutras where the Buddha is talking about it. And so it is very important to understand that the real meditation that the Buddha talks about is very different from what people are doing today. That's the important thing to understand. And then would it be fair to say, would it be fair to say that the natural tendency of the mind is to go to one point? That's right. And so the Brahma Viharas work in the opposite direction and hold the mind open. Yeah. We are trying to broaden the mind, the Brahma Vihara, which is Metta, Karuna, Mudita and Upekha. Because of the instruction to radiate in all directions. So it's... Yeah. It's Metta is to spread out. Yes. Your mind must be spread out to include all beings, not just one person. It's breaking down all the barriers. Yeah. Yes. And then Karuna is how deeply are you interested in the welfare of all beings. That depth dimension. There you begin to make no distinction between oneself and others. Others are as important as yourself. So you are not trying to separate yourself from others or even just to think of others, but to think of yourself and others together. It's like a river that falls into the ocean and loses its identity. That is what it is. And so, there is no more river once the water enters the ocean. It's the water of the ocean. In the same way, the self disappears when Karuna is practiced properly. And when the self disappears, all unhappiness disappears. Because all unhappiness is self-centered. Worrying about what you don't have or worrying about what you have. And all worry is connected with yourself. That is the dukkha. But when you have practiced metta and karuna properly, all unhappiness disappears and as a result you become happy. It is the happiness of selflessness, the happiness of unselfishness. And that happiness is called mudita. So the mudita is really not just being happy about other people's happiness, it is happiness due to selflessness. And that happiness is not an excitement.
is a very calm, tranquil state of the mind. So that tranquility comes up. And with that tranquility, the mind is not going out in search of happiness. Whatever happens in the world, whether you gain or lose, whether you become famous or ill-famous, whether you are praised or whether you are blamed, whether there is pleasure or whether there is pain, your mind is not disturbed. And your mind is focused within, and that is the meaning of upekkha. Upekkha is where the mind is focused within. Upa ikkati. Upa means inside, and ikkati means seeing. Seeing what is inside. And to see what is inside is to become aware of what are called the five aggregates, the panchakhandha, which means the panchakhandha are not simply the constituents of the personality. Panchakhandha is the constituents of the process of perception. The process of perception. That is what we call Rupa, Vedana, Sanya, Sankhara and Vijnana. That is how we perceive something. The process of perception. And we'll be discussing these things later. But the important thing is, and by understanding this properly, we are able to awaken from the dream of existence. That is called a paradigm shift. That we shift from a paradigm. That means a way of looking at the world. It is the shift from the paradigm of existence to the paradigm of experience. Experience, existence, we awaken from the dream of existence and we become aware of experience where there is no subject or object. It is the subject and the object that exist. So we have given up the subject and the object, and there is only experience. Now these things we can discuss later, but that is the ultimate aim of our meditation, which is the real vipassana. Vipassana is that. So, any other questions? I hope you understood and don't worry too much about these things.
But as you go on doing the meditation in the proper way, you will begin to experience this yourself. And then you will know. දැන් මේ භාවනා වෙලාවේ භාවනාව දියුණුවට යන්න නම් කතා කිරීම නවත්තන්න ඕනේ. කතා කර කර භාවනා කරන්න බෑ. මේ හැම කෙනෙක්ම තනියම ඉන්නේ කියලා හිතා ගන්න ඕනේ. මෙතන මා ගොඩක් හිටියත් මේ අය ඉන්නවා වෙන්න පුළුවන්. නමුත් මම තනියමයි මේ ඉන්නේ. භාවනාව ගෙනියන්නේ තනියම. කතා කරන්න පටන් ගත්තොත් ඒකෙන් තමන්ටත් කරදරයක් අනුන්ටත් කරදරයක්. ඉතින් අනුන්ට හිංසා පීඩා කරන්න එපා කියන එකම තමයි මෙතෙන්ටත් එන්නේ. තමන්ට හිංසා පීඩා කරගන්නත් එපා, අනුන්ට හිංසා පීඩා කරගන්නත් එපා. අනේ අනුන්ගේ වැරදි හොයන්න යන්නත් එපා. අනුන්ගේ වැරදි හොයන්න ගියොත් තමන්ගේ වැරදි තමයි වැඩි වෙන්න පටන් ගන්නේ. ඒ නිසා මේ භාවනාව හරියට ගෙනියන්න නම් නිස්සබ්දතාවය තියෙන්න ඕනේ. දැන් බුදුරජාණන් වහන්සේ කියලා තියෙන්නේ ධම්මීවා කතා අරියෝවා තුන්හි බාවෝ. කතා කරනවා නම් ධර්මයේ ගැනයි කතා කරන්න ඕනේ. නැත්තම් ආර්ය තුන්හි භාවය කියන්නේ නිස්සබ්දතාවය. එනියන්න ඕනේ. නිස්සබ්දතාවයේ විශේෂයි. එතකොට ධර්මයේ කතා කරන්න කියලා ඒකට බහින්නත් එපා. මොකද ධර්මයේ කතා කරන්න තියෙන්නේ මං එක්ක කතා කරනකොට විතරයි. ඕගොල්ලෝ අතරේ ධර්මයේ කතා කරන්න අවශ්‍ය නැහැ. මොනවා හරි කියනවා නම් ධර්මයේ ගැන ප්‍රශ්නයක් මගෙන් අහන්න පුළුවන්. ඒ විදිහටයි ඒක කරන්නේ. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒවදින් අහන්න පුළුවන්. ඒ නිසා මේ භාවනාව කියන එක විශේෂ ක්‍රමයකට යන්න ඕනේ. එතකොට නිතරම දැන් ආහාර ගන්නකොට ඒ ආහාර ගන්නකොට දිවට රස වැටෙනවනේ. ඒ රස වැටෙනකොට ඒකට ක්‍රියා කරන්න නැතුව ඉන්න. ඒ රසයට කැමති වෙන්නේ නැති වෙන්න ඕන. නරක රසක් ආවනම් ඒකට අකමැති වෙන්නේ නැතුව ඉන්න. ඇහැට යමක් පේනකොට ඒකට ආසාවෙන් නැති වෙන්න ඕන. මේකට තමයි ඉන්ද්‍රිය සංවරය කියන්නේ. දැන් මේ භාවනාවේදී විශේෂයෙන්ම ඉන්ද්‍රිය සංවරය කරන්න ඕන. ඇහැට පේනේ වගේ හිත ගලවලා ගන්න ඕන. කනට ඇහෙනේ වගේ හිත ගලවලා ගන්න ඕන. නාහිත දැනෙනේ වගේ හිත ගලවලා ගන්න ඕන. දිවට දැනෙනේ වගේ හිත ගලවන්න ඕන.
ශරීරයට දැනෙන වගේ හිත ගලවන්න ඕනේ. දැන් එහෙම කරුවත් හිත අපිරිසුදු වෙන්න ඉඩ තියෙනවා. ඒ කොහොමද? ඊයේ දැකපුවා මතක් වෙන්න පුළුවන්. ඊයේ ඇහිච්ච ඒවා මතක් වෙන්න පුළුවන්. ඒ වගේම අනාගතේ දකින්න තියෙන ඒවා මතක් වෙන්න පුළුවන්. අනාගතයේදී ආහන්න තියෙන ඒවා මතක් වෙන්න පුළුවන්. ඒ වගේනොත් හිත ගලවලා ගන්න ඕනේ. ඇහෙන් දකින්න දේවල්, කනෙන් අහන දේවල්, හැම ඉන්ද්‍රියකින්ම දැනෙන දේවල් වලින් හිත ගලවලා ගන්න. අතීත, වර්තමාන, අනාගත. ඒ වගේ හිත ගලවලා අරගෙන කොහාටද දාන්නේ? ඇතුලේ වෙන දේවල් වලට. ඇතුලේ වෙන්නේ මොකද්ද? ශරීරේ වෙනස් වෙනවද කියලා බලන්න ඕනේ. දැන් ආසාවක් ආවත් ශරීරය වෙනස් වෙනවා. තරහක් ආවත් ශරීරය වෙනස් වෙනවා. ඒ ශරීරය වෙනස් වීම දිහා බලන්න ඕනේ. ඒ වගේම ශරීරයට දැනෙන හැටි. හොඳ සනීපයක් දැනෙනවද අසනීපයක් දැනෙනවද? ඒ ශරීරයට වෙන හැටි බැලීම තමයි කායානුපස්සනාව කියන්නේ. ශරීරයට දැනෙන හැටි දිහා බැලීම තමයි වේදනානුපස්සනාව කියන්නේ. ඒ අතරේ ආසාවක් ආවද, බයක් ආවද, ශෝකයක් ආවද ඒක දැකීම තමයි චිත්තානුපස්සනාව කියන්නේ. හිතට අදහසක් ආවොත් ඒක දැකීම තමයි ධම්මානුපස්සනාව කියන්නේ. ඒක මතක තියාගන්න ඕනේ. කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා. ඒක නිතර හොදිසියෙන් ඉන්න ඕනේ. එතකොට නිතර බලන්නේ මේ අනුන් කරන දේවල් දිහා නෙවෙයි, පිට තියෙන දේවල් දිහා නෙවෙයි, ඇතුලේ වෙන දේවල් දිහායි බලන්නේ. අන්න ඒකයි විශේෂය. ඒකේ විදිහට කරන්නේ. මොකක්ද ප්‍රශ්න තියෙනවද? ප්‍රශ්නයක් නැත්නම් මෙතනින් අවසන් කරන්න පුළුවන් නේද? එහෙනම් ඉතින් අද ධර්මයේ ඇහුවා මේවා ගැන හිතන්න පුළුවන්. නිදා ගන්න යනකල්, නිින්ද යනකල් මේවා ගැන හිතන්න ඕනේ. ඔය කියාපුවා මතක් කරලා ඒවා ගැන හිතා තමයි නිදා ගන්න ඕනේ. දැන් හිත නම් මම නිදා ගන්න කියන්නේ නැහැ. මොකද දවස් දෙකකින් තුනෙන් ප්‍රයෝජන ගන්න නම් ඇහැරලාම හිටියොත් තමයි ප්‍රයෝජන ගන්න ඕනේ. දවල්ට විතරක් නෙවෙයි රැයටත් ඇහැරලා ඉන්න පුළුවන්. දැන් රැයට කෑම කන්නේ නැත්තේ ඒකේ ප්‍රයෝජනේ ඒකයි. නිදිමත එන්නේ නැහැ. කාපුවාම තමයි නිදිමත එන්නේ. ඉතින්
ඒ වාගේ ගුණ තියෙනවා. ඒත් එක්කම අපේ හිත පිරිසිදු නැත්තම් නිදාගත්තොත් හීන පේන්න පටන් ගන්නවා. හීනෙන් හිත අපිරිසිදු. ඉතින් හොඳ පිළිවෙලට හිත පිරිසිදු කරගන්න ඕනේ. නරක හිතවිලි වගා කරන්නේ නැතුව නරක හිතවිලි අතෑරලා හොඳ හිතවිලි වගා කරන්න ඕනේ. ඒකයි විශේෂය. එහෙමනම් ඉතින් දැන් මම ගාථාවක් කියලා අවසන් කරමු. භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ. භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ. භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු.